නමස්කාර වේවා බුදුරුවනට සෙනදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෙනදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෙනදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෙනදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි මේ සූදානම් වෙන්නේ තුන්ලොවම අතැඹුලක්සේ අවබෝධ කොට වදාළ අපගේ මහා කාරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ සැපවත් කර ගැනීම පිණිස දේශනා කොට වදාළ ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නේ අපේ මේ ජීවිතය කියලා කියන්නේ අපි ජීවත් වෙනවා කියලා හැමතිස්සෙම අපි කරන්නේ කයින් කායික ක්‍රියා සිද්ධ කරන එක. ඊළඟට වචනයෙන් වාචසික ක්‍රියා, එහෙම නැත්නම් වචනයෙන් කතා කරන එක. ඊළඟට මනසින් හිතන එක. ජීවත් වෙනවා කියලා අපි කරන්නේ සම්පූර්ණ මේ ජීවිත පැවැත්මේ අපි කරන දේ ඒ ටික. කය මුල් කරගෙන කයින් ක්‍රියා කරනවා. අපිට කතා කරන්න හැකියාවක් තියෙනවා, අපි ඒකෙන් වචන කතා කරනවා. ඊළඟට අපි මනසින් හිතුවිලි හිතනවා. මේ කටයුතු තුන තමයි අපි අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්නේ. මෙහෙම ජීවිතය ගත කරනකොට හැබැයි මේ සිත කය වචනය කියන මේ තුنين කරන කියන දෙයට අපටම වග කියන්න සිද්ධ වෙනවා. අපිම සිත කය වචනයෙන් කළ කී දෙයට අපට වග කියන්න සිද්ධ වෙනවා. ඒ වග කියන්න සිද්ධ වෙන එකට කියනවා කර්ම ස්වභාවය කියලා. ඒක මේ ලෝකයේ තියෙන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ කර්ම ස්වභාවය, ඒ ලෝක ස්වභාවයට යාදිසං වපති බීජං. ඒක හරියට මේ වගේ කියනවා, යම් ආකාරයකින්ද වපුරන්නේ තාදිසං හරති ඵල. වපුරපු විදිහට තමයි කියනවා ප්‍රතිඵල හටගන්නේ. මේ වගේ කියනවා කල්යාණකාරී කල්යාණ. යහපත් දෙයක්, හොඳ දෙයක් වැපිරුවොත්, එහෙම නැත්නම් අපි හිතමු අපි හිතවනවා මිදි පැලයක්. මිදි පැලයක් හිටවුවොත් එහෙම ඒ මිදි පැලේ හිටවල අපට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මිදි ගහක්. ඒ මිදි වලින් අපිට ප්‍රණීත වූ මිදි ඵල ලබන්න පුළුවන්. එතකොට අපි මිදි පැලයක් නම් පැල කරේ ඒක ලොකු වෙලා අපට රසවත් වූ දෙයක් ලැබෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. කල්යාණකාරී කල්යාණ. හොඳ දෙයක් නම් පැල කරන්නේ ලැබෙන්නේ හොඳ දෙයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළා පාපකාරීච පාපකම්. හැබැයි පවිතු දෙයක් නම් වපුරන්නේ පැල කරගන්නේ. අපි හිතමු ඉන්න කෙනෙක්
කොහොඹ ඇටයක් කොහොඹ බීජයක් හිටවනවා පැල කරනවා. කොහොඹ බීජේ පැල කරාට පස්සේ යාට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ තිත්ත කටුක කරකස රසක් තියෙන කොහොඹනේ. එයාට ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ. එයා අපි හිතමු කොහොඹ ඇටයක් පැල කරලා රසවත් දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා. ඒක මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. කොහොඹ ඇටයක් පැල කරා නම් ඒ කොහොඹ ඇටේ පැල වෙලා හටගන්නේ තිත්ත රස තියෙන කොහොඹ ගහක්මයි. මේක තමයි ලෝක ස්වභාවය. අපි සිත කය වචනෙන් හොඳ දේ කළොත් අපට හොඳ විපාක ලැබෙනවා. හැබැයි සිත කය වචනෙන් අපි වැරදි දේ කළොත් අපට ඒකෙන් අටක කරකස අමිහිරි විපාක තමයි විඳින්න සිද්ධ වෙන්නේ. මේ දේවල් ඔක්කොම අපට අවබෝධයෙන් දේශනා කරන්නේ අපගේ භාග්‍යවත් තරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මුළු ජීවිතේම අවබෝධ කරපු නිසා තමයි බුදුරජාණන් වහන්සේට අපට මේ ජීවිත පැවැත්මේ මේ සිත කය වචනය ගැන මේ විදිහට දේශනා කරන්න හැකියාව තිබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා. මේක වදාළේ අචේතන කියලා සූත්‍ර දේශනාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ තරම් බුදුරජාණන් වහන්සේ තරම් මේ කායික ක්‍රියාව ගැන ඒ කායික ක්‍රියාවේ අඩුපාඩු දොස් ගැන ඒ කායික ක්‍රියාවේ අඩුපාඩු දොස් හදාගන්න විදිහ ගැන මේ ලෝකෙ වෙන කෙනෙක් දන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ තරම් මේ වාචික ක්‍රියාව ඒ කියන්නේ වචන කතා කරද්දී ඒකෙන් වෙන්න පුළුවන් අඩුපාඩු දොස් ඊළඟට ඒ අඩුපාඩු දොස් අපි කොහොමද හදාගන්නේ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ තරම් වෙන මේ ලෝකෙ කවුරුත් දන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේමයි මානසික ක්‍රියාව මනස මේ මනස කියන එක ගැන මේ ලෝකේ තථාගතයන් වහන්සේ තරම් භාග්‍යතුන් වහන්සේ තරම් වෙන කෙනෙක් දන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට මතක ඇති ධම්මපදයේදී හරි ලස්සන ගාථා රත්නයක් බුදුරජාණන් වහන්සේ වදාළා. ධම්මපදයේ පළමුවෙනි ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාෙහි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය මේ ජීවිතේ හැම දෙයකටම පූර්ව අංගය. එහෙම නැත්නම් මේ ජීවිතේ හැම දෙයකටම මුල් වෙන්නේ මනස. එහෙම නැත්නම් සිත කියනවා. මනෝ සිට්ඨා මේ ජීවිතේ ශ්‍රේෂ්ඨම දේ වෙන්නේ මනස කියනවා. මනෝමය මේ ජීවිතේ හැම දෙයක්ම හටගන්නේ යහපත හෝ වේවා අයහපත හෝ වේවා මේ හැමදේම හටගන්නේ මනසේ. මනසාචි පදුට්ඨේන යම් කෙනෙක් ඒබඳු මනසක් දූෂිත කරගෙන දූෂිත වූ මනසක් ඇතිව භාසතිවා වචන කතා කරොත් කරෝතිවා කයින් ක්‍රියා කළොත් තතෝනං දුක්ඛ මන්වේති එයාට උපදින්නේ දුක කියලා. ඒ දුක එයාම තමයි දූෂිත මනසින් මේ දුක එකතු කරගත්තේ. ඒ නිසා ඒ දුක් විපාකේ එයාටම විඳවන්න සිද්ධ වෙනවා. හරියට කරත්තේ ගොනෙක් බැඳලා පස්සේ ඒ මේ කරත්තේ බැඳපු ගොනාගේ පිටිපස්සේ හැමතිස්සෙම කරත්ත රෝධ එනවා වගේ එයාගේ පිටිපස්සෙන් අර දුක් විපාකේ ජීවිතේ එනවා කියනවා. මේ ජීවිත කතාව තුළ අපි කොහේ ගිය අපි රැස් කරගත්ත දේ හරියට අර දැන් කරත්තේ ගුණා බැඳලා පස්සේ ගුණා යන තැන එයාගේ පස්සේ බරකුත් එක්ක කරත්ත රෝදෙනවා. ඒ වගේ මේ ජීවිත කතාව ඇතුලේ අර අපි කරගත්ත වැරදි සහගත දේ පස්සේ ඉන්න පටන් ගන්නවා. දුක් විපාක දිදි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ධම්මපදයේ දෙවෙනි ගාථාවේදී වදාලා ජීවිතේ හැම දෙයකටම මුල් වෙන්නේ මනස. හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වෙන්නේ මනස. මේ ජීවිතේ හැම දෙයක්ම හටගන්නේ මනසේ.
මනසාචි ප්‍රසන්නේ. කෙනෙක් මනස හොඳට හිත පහදවගෙන හිත පිරිසිදු හිතින් භාසතිවා. පිරිසිදු හිතින් වචන කතා කරනවා. කරෝතිවා. පිරිසිදු හිතකින් කටයුතු කරනවා. එතකොට උපදිනවා කියනවා තතෝනම් සුඛමන් වේති. එයාට සැප උපද්දලා දෙන්න පුළුවන් දෙයක් එතකොට උපදිනවා. ඒකත් එයාගේ පස්සෙන් එනවා මේ ජීවිත කතාව ඇතුලේ. එයාගේ පස්සෙන් මේ සාංශාරික ගමනේ එයාගේ පස්සෙන් ඒක එනවා. හැබැයි ඒක එන්නේ සැපයක් විදියට. හරියට ඡායාව අනපායිනි. අපි යන තැන අපව අත්නොහැර පිටිපස්සෙන් සෙවණැල්ල ඉන්නේ යම්සේද. අර පැහැදුණු හිතින් කරගත්ත යහපත් දේ අපේ පස්සේ එනවා කියන. දැන් මේ අපි ඉගෙන ගත්තේ කාගේ අවබෝධයද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. අපි සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධය. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් අසිරිමත්ද කියලා අපට ඉගෙන ගන්නට වටින දේශනාවක්. මජ්ක්‍ධිම නිකායේ දෙක පොත් වහන්සේගේ අන්තර්ගත වෙනවා. තමයි උපාලි සූත්‍රය. උපාලි සූත්‍රය කියන මේ දේශනාවට නම වෙන්නේ මේ සංගීතීකාරක මහරහතන් වහන්සේලා මේ දේශනාවට උපාලි සූත්‍රය කියලා නම කළේ. මේ දේශනාවට පසුබිම් වුණේ උපාලි කියලා කෙනෙක්. මේ උපාලි කියලා කියන්නේ අන්‍ය ආගමික කෙනෙක් වෙන ආගමික. වෙන ආගමික කියලා කියන්නේ ඒ කාලේ ඔබ දන්නවන්නේ මූලිකව බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ තවත් මේ ප්‍රධාන ශාස්ත්‍රූවරුය කියලා කියාගත්ත පිරිසක් හිටියේ. මේ පූර්ණ කස්සප, අජිත කේසකම්බල, පකුඳ කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත, මක්ඛලි ගෝසාල ඊළඟට හිටියා නිගණ්ඨ නාථපුත්ත කියලා කෙනෙක්. ආනි නිගණ්ඨ නාථපුත්තගේ ශ්‍රාවකෙක්. එහෙම නැත්නම් නිගණ්ඨ නාථපුත්ත සරණ ගියපු කෙනෙක් තමයි උපාලි කියලා කියන්නේ. හැබැයි මේ උපාලි ගොඩක් සම්භාවනීය බුද්ධිමත් කෙනෙක්. උපාලි මේ නිගණ්ඨ නාථපුත්තගේ ඉගැන්වීම. කියන්නේ නිගණ්ඨ නාථපුත්තත් ඒ කාලේ යම් මේ ජීවිතය ගැන යම් කතාවක් කියාගෙන ගියා. නිගණ්ඨ නාථපුත්ත කියලා තියෙනවා මේ ජීවිතය ගැන. මේ ජීවිතේ දැන් නිගණ්ඨ නාථපුත්ත පාවිච්චි කරලා තියෙන වචනය දණ්ඩ කියලා වචනයක්. ඒ දණ්ඩ කියන එක නිගණ්ඨ නාථපුත්ත පාවිච්චි කරේ මෙන්න මෙහෙම. එයා කියනවා මේ ජීවිතය කියන එකේ කාය දණ්ඩ කියලා එකක් තියෙනවා. ඒක හරියට කායික ක්‍රියා කියන අර්ථයෙන්ම තමයි. හැබැයි නිගණ්ඨ නාථපුත්ත පාවිච්චි කරලා තිබුණේ ඒ කාලේ දණ්ඩ කියලා. කායික ක්‍රියාවට නිගණ්ඨ නාථපුත්ත පාවිච්චි කරා කාය දණ්ඩ. වාචික ක්‍රියාවලට පාවිච්චි කරා වචී දණ්ඩ. මානසික ක්‍රියාවලට නිගණ්ඨ නාථපුත්ත කිව්වා මනෝ දණ්ඩ. එතකොට නිගණ්ඨ නාථපුත්ත කියනවා ওই විදිහට ජීවිතය කියන එකේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා තුනක් තියෙනවා. හැබැයි නිගණ්ඨ නාථපුත්ත කියන්නේ ඔය තුنين කාය දණ්ඩය තමයි බලවත්ම. කාය දණ්ඩය තමයි ප්‍රබලම. කාය දණ්ඩය තමයි ශ්‍රේෂ්ඨ කියලා තමයි නිගණ්ඨ නාථපුත්ත ශ්‍රාවකයන්ට එයාගේ ධර්මයේ කියලා දුන්නේ. ඒකට ධර්මය නෙවෙයි ඒක ආධර්මය. නමුත් එයාගේ ඉගැන්වීම තුළ තිබෙන්නේ කොහොමද? මේ කායික ක්‍රියාව. එහෙම නැත්නම් කාය දණ්ඩය තමයි වඩාත්ම වටින එක. එතකොට ඔය අදහසේ තමයි උපාලි ඉන්නේ. නිගණ්ඨ නාථපුත්ත කියන දැන් මේ දේශනාව ටිකක් දීර්ඝයි. මා ඒ නිසා ඔබට මේ යම් විදිහකට කෙටි කරලා තමයි ඔබට පැහැදිලි කරන්න ඕන කොටස කියන්නේ. නිගණ්ඨ නාථපුත්තගේ පෙළඹවීමකටම උපාලි මේ උපාලි කියන කෙනා අපගේ භාග්‍යවතරහත් බුදුරජාණන් වහන්සේ ළඟට මේ කාරණේ ගැන තර්ක කරන්න, වාද කරන්න යනවා. ඒ වාද කරන්න හේතුව මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ අනුශාසනාව තුල
දණ්ඩ කියන වචනේ පාවිච්චි කරන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ මේ විදිහටම ජීවිතේ මූලික මූලික කොටස් තුනකට බෙදලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ තමයි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන්නේ. එතකොට මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම එහෙම නැත්නම් කාය ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කියන තුනෙන් බුදුරජාණන් වහන්සේ වඩාත් ශ්‍රේෂ්ඨයි, වඩාත් අග්‍රයි, ප්‍රමුඛ වෙනවා කියලා වදාළේ මනෝ කර්මය, මානසික ක්‍රියාව. දැන් අපි ඉගෙන ගත්තා නේ මනෝ පුබ්බංගම. මනස තමයි පූර්ව අංගය වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. නිගණ්ඨනාථ පුත්තු ගන්නනේ හාත්පසින් වෙනස් එකක්. එයා කියන්නේ කායික ක්‍රියාව තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා. දැන් මේ උපාලි බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා මේ ගැන තර්ක කරන්න, වාද කරන්න ආවේ. ස්වාමීනි ඔබ වහන්සේ කියන එක වැරදි. අපගේ නිගණ්ඨනාථ පුත්ත ආචාර්යයන් වහන්සේ කියන එක තමයි හරි. කියලා දැන් උන් උපාලි කිව්වා මේ කාරණේ. ඒ කියනකොට භාග්‍යවතුන් වහන්සේ මේ උපාලිට කියනවා උපාලි ඔබ සත්‍ය මත පිහිටලා නම් කතා කරන්නේ. ඔබ සත්‍ය පිහිටාම කතා කරනවා නම් අපිට මේ කතාව මෙතනින් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. එතකොට උපාලි කියනවා උපාලි කෙනෙක්. උපාලි කියනවා ස්වාමීනි මම සත්‍ය මත පිහිටලාම කතා කරන කෙනෙක්. ස්වාමීනි අපිට මේ කතා බහ ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියලා. දැන් සත්‍ය මත පිහිටනවා කියලා ඇයි මේ කාරණේ කිව්වේ? මොකද ගොඩාක් මේ ලෝකේ මිනිස්සු හරි වංචනිකයි. මිනිස්සු කැමති කොහොම හරි තමන්ගේ මතේ ඉස්සරහට දාගන්න. ඒක වෙනුවෙන් මිනිස්සු පාවිච්චි කරන අවිය තමයි තර්කය. තර්ක කරනවා. තර්කය කියන එකේ ස්වභාවය තර්කය කියන එක සත්‍ය මත පිහිටා යන එක නෙමෙයි. තර්කය කියන එක තව කෙනෙක්ව කොහොම හරි මඩිනවා කියන එක. තර්කය කියලා කියන්නේ බුද්ධිමතුන්ගේ එකක් නෙමෙයි. බුද්ධිමතුන්ගේ දේ තමයි නුවණින් යුක්තව සත්‍ය මත පිහිටා කරන සාකච්ඡාව. යම් කාරණාවක් පැහැදිලි කරගන්න නුවණිති කෙනෙක් පාවිච්චි කරන්නේ සාකච්ඡා. ඒ සාකච්ඡාව සත්‍ය මත පිහිටුපු එක. එතකොට යම් කෙනෙක් කරුණු සහිතව යමක් කියද්දී ඒක ඇත්ත කියලා තේරුම් යනවා නම් ඒ සත්‍ය මත පිහිටුපු කතාව ඒ සත්‍ය අනුමෝදන් වීමෙන් ඒ සත්‍ය පිළිගැනීමෙන් අවසන් වෙනවා. එතනින් එහාට වාද විවාද තරක රණ්ඩු කලකෝලාහල මේවට යන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ උපාලි ඔබ සත්‍ය මත පිහිටලාම නම් මේ කතා බහ ඉදිරියට අරගෙන යන්නේ. අපේ කතා බහ ඉස්සරහට සිද්ධ වෙයි කියලා. ඉතින් උපාලිකට කැමති වුණා. උපාලිට බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කළා. දැන් බලන්න මේ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධයෙන් මේ කාරණා පහදන විදිහ. බුදුරජාණන් වහන්සේ උපාලිට කියනවා උපාලි ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඔන්න එක නිගණ්ඨයෙක් ඉන්නවා. නිගණ්ඨ ශ්‍රාවකෙක් ඉන්නවා. එයා ලෙඩ වෙලා දුකටපත් වෙලා බොහෝම ගිලන් වෙලා දැන් ඉන්නේ. ඒ ලෙඩටපත් වෙලා ගිලන් වෙලා ඉන්නකොට ඒ ගිලන් වෙච්ච නිගණ්ඨයා සීතල වතුර ප්‍රතික්ෂේප කරනවා. සීතල වතුර ප්‍රතික්ෂේප කරලා උණු වතුර විතරක්ම අනුභව කරන්න පටන් ගන්නවා. එතකොට එයා මේ වළඳන්ට සීතල වතුර ප්‍රතික්ෂේප කළා. ලෙඩ වෙලා ඉන්න නිසා. දැන් එයා වළඳන්නේ උණු වතුර විතරයි. නමුත් එයාට මේ සීතල වතුර ගැන අපේක්ෂාවක් තියෙනවා. ඒ කියන්නේ සීතල වතුර බොන්න ඇත්නම් කියලා අදහසක් තියෙනවා. ඒ අදහසින්ම ඔන්න එයා මැරෙනවා. එහෙම මැරුණොත් එහෙම උපාලි ඒ මැරිච්ච කෙනාගේ ගතිය, ඒ කියන්නේ මැරිච්ච කෙනා ගිහින් උපදින තැන විදිහට නිගණ්ඨනාථ පුත්ත පණවන්නේ කොහෙද?
එතකොට ඒ කාලේ මේ නිගණ්ඨනාත පුත්තිගේ ඉගැන්වීම තුළ තිබිලා තියෙනවා. හැබැයි මේ මරණින් මත්තේ යලි උපතක් නැහැ. නිගණ්ඨනාත පුත්ත කොයි විදිහටද උගන්වන්නේ කියලා ඇහුවා. එතකොට මේ උපාලි කියනවා ස්වාමීනි මනෝසත්ත්‍ය කියලා දෙවිවරු පිරිසක් ඉන්නවා. ආන්න එහි තමයි ඔහු ගිහිල්ලා උපදින්නේ. එතකොට අහන උපාලි ඇයි ඔහු මේ මනෝසත්ත්‍ය කියන දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මේ උපදින්නේ? ඒ මනෝසත්ත්‍ය දිව්‍ය ලෝකෙ යනවා කියලා නිගණ්ඨනාත පුත්ත ඇයි කියන්නේ? එතකොට කියනවා ස්වාමීනි එයා කලුරිය කරන්නේ සිසිල් දියට මනස බැඳී තිබෙන නිසා. ඔන්න උපාලි උත්තරේ දුන්නේ. ස්වාමීනි එයා කාලක්‍රියා කරන්නේ එයාට වතුර සීතල වතුර ගැන හිත තිබ්බ නිසා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාළා හා උපාලි. දැන් උත්තර දෙනකොට හොඳ සිහි කල්පනාවෙන් උත්තර දෙන්න ඕන. මොකද දැන් ඔය ඔබ දෙන පිළිතුර ඔබගේ අදහසට ගැලපෙන්නේ. ඔබ නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් විදිහට ඔබ කිව්වේ වඩාත් වටින්නේ වඩාත් අග්‍රවන්නේ කාය දණ්ඩේ කායික ක්‍රියාව කියලා. එහෙනම් මේ මනස අර සිසිල් දියට ආසා කිරීම නිසා මේ උපතින් පස්සේ ගතියට ඔච්චර බලපානවා කියන කාරණේ ඔබ කොහොමද කියලා කතා කරන්නේ? එතකොටම නිගණ්ඨ මේ උපාලි කියනවා දැන් උපාලිට සත්‍ය මත පිහිටා යන කතාවක් මේක. එතකොට උපාලිට මෙතන එහාට විරුද්ධ වෙන්න බෑ. උපාලි කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ එහෙම කිව්වට මේ අපගේ නිගණ්ඨනාත පුත් ආචාර්යයන් වහන්සේ බරපතල දේ විදිහට කියන්නේ කාය දණ්ඩේමයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ හරියට උපාලි නොතේරිච්ච කෙනෙක් වගේ කිව්වා ඔබ වහන්සේ ඕක කිව්වත් වඩාත් වටින්නේ කාය දණ්ඩේ කායික ක්‍රියාව. එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයෙම කියනවා දැන් මේක මේ නිගණ්ඨයන්ගේ ඒ කාලේ තිබලා තියෙන එකක් අද වුණත් ඉන්දියාවේ මේ නිගණ්ඨ පාර්ශ්වය ඉන්නවනේ. ඒ නිගණ්ඨ පිරිසකේ අද වුණත් තියෙන එකක්. ඒගොල්ලෝ පව් පිළිකුල් කරනවා කියලා ඒ අය මේ වතුර ටික පවා සිසිල් ජලය ප්‍රතික්ෂේප කරනවා. සිසිල් ජලය ප්‍රතික්ෂේප කරන්නේ මේ සිහිල් ජලයේ ප්‍රාණීන් ඉන්නවා. සිහිල් වතුරේ ඉන්න මේ හැටවත් නොපෙනෙන ප්‍රාණීන් අපි නිකම්ම වතුර බිව්වොත් එහෙම ඒ ප්‍රාණිය මැරෙනවා කියන අදහසින් ඒ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ විදිහට මේ දැන් එතකොට ඒකෙන් තේරුම් ගන්නකො ප්‍රාණඝාතය කියන එක සම්බන්ධයෙන් නිගණ්ඨයන්ගේ තියෙන නිකන් රූක්ෂ ප්‍රතිපදාව මහා දැඩිව ගත්ත ප්‍රතිපදාවක් තියෙනවා. මේ වතුර ටිකක්වත් සීතල වතුර පොදක්වත් ඒ නිගණ්ඨය අනුභව කරන්නේ සත්තු මැරෙන්න එපා කියලා. හැබැයි ඒ නිගණ්ඨයා එහි මෙහි ඇවිදිනකොට ඔහුට චූටි සත්තු පෑගෙනවා. ඔහු මේ පොළවේ ඇවිදලා යනකොට ඔහුට පුංචි සත්තු පෑගෙනවා. ඉතින් සත්තු පෑගෙන එක නවත්තන්න බෑනේ. ඊළඟට ඔහු අතින් ඊටත් වඩා ඇහැට නොපෙනෙන සත්තු සමහරට පයට තෙරපිලා මැරිලා යනවා. එහෙම වෙනව නේද කියලා අහනවා උපාලිගෙන්. උපාලි කිව්වා ස්වාමීනි එහෙම සිද්ධ වෙනවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ අහනවා උපාලි එතකොට ඒ පුංචි සත්තු ඒ විදිහට මැරිච්චි ඒ සිද්ධිය නිසා දැන් මේ නිගණ්ඨ කෙනා අතින් මේ සත්තු මැරුණනේ ඇවිදගෙන යනකොට ඒ සත්තු මැරිච්චි නිසා එයාට මරණින් මත්තේ කවර වගේ පාපයක් වෙනවා කියලාද? ඒ කියන්නේ එයාට කොයි වගේ පවක් රැස් වෙනවා කියලාද නිගණ්ඨනාත පුත්ත පණවන්නේ. එතකොට උපාලි කියනවා ස්වාමීනි අපගේ නිගණ්ඨනාත පුත්ත ආචාර්යයන් වහන්සේ නම් එහිලා මහා බරපතල පාපයක් පණවන්නේ. ඇයි උපාලි එහිලා බරපතල පාපයක් නිගණ්ඨනාත පුත්ත පණවන්නේ නැත්තේ? කිව්වා ස්වාමීනි
ඒ පුංචි සත්තු මං මරන්නේ මේ කියලා චේතනාවක් නැති නිසා. ඕන බලන්න මේ ලෝකයේ තියෙන මේ ලාමක දෘෂ්ටි වල ස්වභාවය නේ. තමන්ගේම දෘෂ්ටිය මේ කරුණ සහිතව කතා කරගෙන යනකොට තමන්ට දිරව ගන්න බැරුව යනවා. කියනවා නිගණ්ඨනාථ පුත් ඒ විදිහට පැවසුවේ ස්වාමීනි චේතනාවක් නැති නිසා. චේතනාව එතනදී මේ සත්තු පෑගිට මරුණට ස්වාමීනි සත්තු මරනවා කියලා චේතනාවක් එතන නැහැ. ඒ චේතනාව නොමැති නිසා ස්වාමීනි එහෙම මහා බරපතල පාපයක් එතනදී පණවන්න බැහැ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා හරි උපාලි චේතනාව තියෙනවා නම් අපි හිතමු දැනගෙන ඒ සත්තු මැරුවා. චේතනාව තියෙනවා නම් මොනවද? එතකොට උපාලි කියනවා ස්වාමීනි නිගණ්ඨනාථ පුත් ආචාර්යයන් වහන්සේ කියන්නේ චේතනාවක් ඇතුව නම් මේ සතා මරලා පාගලා මැරුවේ එහෙම නම් වැඩේ බරපතලයි. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ අහනවා හරි උපාලි චේතනාව කියලා කාරණාවක් ඔබ කිව්වා. ওই චේතනාව කියන කාරණාව නිගණ්ඨනාථ පුත් පණවන්නේ කාය දණ්ඩය තුලද වචී දණ්ඩය තුලද මනෝ දණ්ඩය තුලද කියලා අහුවා. දැන් මේ නිගණ්ඨනාථ පුත්ගේ ක්‍රමයේ දණ්ඩ කියන්නේ. එතකොට ওই දණ්ඩ වලින් මොන දණ්ඩය තුලද කියලා අහුවා චේතනාව පණවන්නේ. එතකොට මේ උපාලි කියනවා ස්වාමීනි අපගේ නිගණ්ඨනාථ පුත් ආචාර්යයන් වහන්සේ චේතනාව පණවන්නේ මනෝ දණ්ඩය ඇතුලේ. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළා උපාලි දැන් ඔබ බොහෝම සිහි කල්පනාවෙන්ම තමයි උත්තර දෙන්න ඕන. දැන් ඔය ඔබ කියන කතාව ඔබගේ මුලින්ම අදහසට ගැලපෙන්නේ නැහැ. දැන් ඔබේ මුලින් අදහස උනේ මේ දණ්ඩ තුنين කාය දණ්ඩේ තමයි ප්‍රබල මේක. දැන් ඔබම කියනවානේ මේ මනෝ දණ්ඩේ නිසා මේ මනෝ දණ්ඩේ පුංචි වෙනස් වීම දැන් චේතනාව කියන එක පොඩ්ඩක් බලපෑම මත වැඩි දරුණු වෙනවා. චේතනාව කියන එක තිබ්බේ නැත්තම් පාප කර්මේ බලපතල වෙන්නේ නැහැ කියලා ඔබම දැන් කියනවා. ඉතින් මේ මෙහිම කතා බහක් මේක බොහොම දීර්ඝ දේශනාවක්. මජ්ක්‍ධිම නිකායේ දෙක පොත් වහන්සේගේ අන්තර්ගතයි උපාලි සූත්‍ර දේශනාව. මේ දේශනාව අවසන් වෙනකොට දැන් මේ දේශනාව මේ කරුණු දෙක කතා කරනකොටම උපාලි මේ දේශනාව අවසන් වෙනකොට උපාලි කියනවා ස්වාමීනි ඔබ වහන්සේ පළවෙනියටම මේ මනෝසත්ත්ව දෙවිවරු ගැන අහලා මේ කාරණාව පහදන්න පටන් ගන්නකොටම කියනවා මගේ හිත ඔබ වහන්සේ කියන පැහැදුනේ. නමුත් ඔබ වහන්සේගේ ප්‍රතිභානය ඔබ වහන්සේ ධර්ම දේශනා කරන කෞශල්‍ය අහන්ට ආසාවේ දහම් කතාවට ආසාවෙන් කිව්ව මම දිගට ඒ කාරණේ තුලින් පිළිట్లా හිටියේ. ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා. ධර්මයක් සංගරුවනක් සරණ යනවා කියලා උපාලි ඒ ග්‍රහපතිය තෙරුවන් සරණ ගියා. ඒ තෙරුවන් සරණ ගියේ ඔහුටම වැටුණා මේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ තුළ තියෙන වැටහීම. බලන්න මේ ජීවිතයේ අපි ගත කරනකොට මේ ජීවිත කතාව කියන එක සම්පූර්ණයෙන්ම අපට තියෙන්නේ මේ ජීවිතය කියන එක යම් කෙනෙක් ඇහුවොත් ඉන්නේ මේ ජීවිතය කියන එක කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ කාලයක් ශ්‍රවණය කරන නිසා ඔබ දන්නවා අපි මේ යන්නේ සාංශාරික ගමනක. සාංශාරික ගමනක අපි මේ යනකොට මේ සාංශාරික ගමනේ කෙලවරක් නැතුව ಜಾති වල අපි ඉපදලා තියෙනවා සුගති වල දුගති වල. කාලයක් අවකාශයක් කියන දෙක අතරේ මේ ජීවිතේ එකින් එකට මාරු වෙවි අපි යනවා. ඒ අනාතරේ අපි උපත ලැබපු එක නිවස්නයක් වගේ හරියට මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ අපි මේ බොහොම తాවකාලිකව ටික කාලයකට ආපු තැනක්.
ටික කාලයකට කියලා කියන්නේ දිව්‍ය ලෝකවල උපන්නොත් එහෙම ඒ දිව්‍ය ලෝකවල ආයුෂ ඉතාම දීර්ඝයි. ඊළඟට ගොඩාක් වෙලාවට ගත්තොත් එහෙම නිරේවල් පෙරේත ලෝක ඒ වගේ ආයුෂ ගොඩාක් දීර්ඝයි. මේ මනුස්ස ලෝකෙත් මේ මනුස්ස ජීවිතය කියන එකේ ආයුෂ දීර්ඝ කාල තියෙනවා. නමුත් අපි මනුස්ස ලෝකෙට දැන් අපි අහලා තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ දැන් තියෙනවට වඩා ගොඩාක් දීර්ඝ ආයුෂයක් තිබිලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සු අවුරුදු 16000 20000 වගේ ආයුෂ ඇතුව ඉඳලා තියෙනවා. අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ මනුස්ස ලෝකේ සාමාන්‍ය මිනිස්සු ආයුෂ භුක්ති විඳලා තියෙනවා පරමායුෂ විදිහට අවුරුදු 120ක් විතර වගේ. දැන් බක්කොළ මහරහතන් වහන්සේ වගේ අවුරුදු 160ක් මේ වැඩ හිටියා. ඒ වගේ දීර්ඝ ආයුෂ ඇතුව ඒ කාලේ තිබුණා. නමුත් බලන්න මේ කාලෙට එනකොට දැන් අපි පුංචි කාලේ ඊටාම පුංචි කාලේ අපි අහලා තියෙනවා අවුරුදු 100 105 වගේ ගොඩාක් ආච්චිලා සීයලා ජීවත් වුණා. නමුත් දැන් වෙනකොට අපිට එහෙම කතා බොහොම කලාතුරකින් අහන්න ලැබෙන්නේ. දැන් බොහෝ දුරට අවුරුදු 80 85 වගේ වෙනකොට අපිට මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙනවා. සමහරවිට අපි මෝරනකොට අපිට එච්චර කාලයකට මේ මනුස්ස ලෝකේ ඉන්න නොලැබෙයි. අපිට සමහරට අවුරුදු 80ක් උපරිම ඉන්න මේ මනුස්ස ජීවිතයේ අවශ්‍ය ඇත්තේ. එතකොට මේ ටික කාලයකට තමයි අපි මේ මනුස්ස ලෝකයේ කියන නිවස්නේ මේ මනුස්ස ලෝකයේ කියන ජීවිතයට අපි ඇවිල්ලා තියෙන්නේ. මේක ඇතුලේ අපි මේ ටික කාලේ ගත කරලා යනකොට දැන් අපිට හිතෙන්න පුළුවන් ජීවිතය කියලා කියන්නේ මේ මමනේ. මේ ශරීර කූඩුවක් දරාගෙන ඉන්නේ මමනේ මේ ජීවිතය කියන්නේ. නේ අපි යනකොට අපිට මේ ශරීර කූඩුව අතහැරලා දාලා තමයි යන්න තියෙන්නේ. මේ ශරීර කූඩුව හරියට බතක් පිළිවෙනවා වගේ ටික ටික දිරන පැත්තට තමයි යන්නේ. බතක් කිදිලා ඒ බත මේ උයපු ගමන් අනුභව කරන්න පුළුවන් තරමට හොඳට රසනෙට ප්‍රේතව තියෙනවා. ටික වෙලාවක් යනකොට ඒ බත කාලානුරූපව කාලයක් එක්ක ඒ බත පිළිවෙනවා නේද? මනුස්ස ජීවිතෙත් ආන්ගේ වගේ. මේ මනුස්ස ජීවිතය කියන එක ගත වෙන නිමේෂයක් පාසා ගත වෙන මොහොතක් පාසා දිරන පැත්තට යනවා. අපිට තියෙන යෝන් බව ඒ දිරීමත් එක්ක අනුක්‍රමිකව අපට අවසන් වෙලා යනවා. අපිට නොදැනීම අපි ජරාවටපත් වෙනවා. ඒ ජරාවත් අනුක්‍රමිකව අවසන් වෙලා යනවා. ඒක අනුක්‍රමිකව අවසන් වෙගෙන ගිහින් අපි අවසානයේ මරණයටපත් වෙන මේ ඕලාරික ශරීරයේ අත්හැරලා අපිට යන්න සිද්ධ වෙනවා. එතකොට ජීවිතය කියලා කියන්නේ කොතනද තියෙන්නේ? ජීවිතය කියලා කියන්නේ මේ කාලයත් අවකාශයත් අතර තියෙන පැවැත්ම. මේ කාලයේ අවකාශය අතරේ අපි කොහේ හෝ ඉන්නවා. ඒ ඉන්න ගමනට අපිට සම්පූර්ණයෙන්ම බලපාන්නේ කර්මය. අපි කයින් කරන දේ, අපි වචනයෙන් කතා කරන දේ, අපි මනසින් හිතන දේ අපේ ජීවිත කතාවට සම්පූර්ණයෙන්ම බලපානවා. ඒ තුලිනුත් ඒ කිව්වේ කය, සිත, වචනය කියන තුලිනුත් ගොඩාක් ප්‍රබල වෙන්නේ මනස. ඒ නිසා මේ මනස හරි විදිහකට පාලනය කරගන්නවා කියන එක, මේ මනස හරි විදිහකට හසුරුවනවා කියන එක අපේ ජීවිතයට තියෙන පුදුමාකාර ආරක්ෂාවක්. මේ මනස කියන එක හරියට පාලනය කරගන්න බැරි වීම නිසාම මේ සංසාරගත සත්‍ය සාංශාරික ගමනේ ගොඩාක් දුක්කට භාජනය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේලා මූලිකව කරන අවවාදයක්. ඔබ අහලා තියෙනවා.
සබ්බ පාපස්ස අකරණ සියලු පාපී කටයුතු නොකර හිඳීම කුසලස්ස උපසම්පදා සියලු කුසල් සියලු උතුම් දේ සියලු මේ කුසලමය දේ ඉපදවීම සචිත්ත පරියෝදපන ලාමක අකුසල් වලින් තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම සිත පිරිසිදුව තබා ගැනීම ඒතං බුද්ධාන ශාසනං මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන මේ ලෝකයට කලින් කලට ඊටාම කලාතුරකින් පහළ වෙන මේ ලෝකානුකම්පාවෙන් පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගේ මූලිකම අනුශාසනාව මොකක්ද? පාපී දෙයින් බැහැර වීම, සිතේ කුසල් වැඩි වීම සහ මනාකොට සිත පිරිසිදුව තබා ගැනීම. ඒතර මේ හිත කියන එකට බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ තුල මේ හිත කියන එකට මූලික තැන බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම පෙන්වනවා. මොකද බුදුරජාණන් වහන්සේ තමයි මේ සිත කියන එක සම්පූර්ණයෙන්ම අවබෝධ කළේ. සාමාන්‍ය මේ හිත කියන එක කොතැනක තියෙන එකක්ද කියලා දැන් තාක්ෂණ දියුණුවනේ. තාක්ෂණ දියුණුවේ වෛද්‍ය ශිල්ප ගත්තත් ඒ පැත්ත දියුණුවේ ගොඩාක් දේ අපිට පේනවා මේ ලෝකේ සාමාන්‍ය බාහිර ඉඳලා බලපුවම විශේෂ අමුතු දියුණුවක් වේගවත් දියුණුවක්. නමුත් ඒ දියුණුවේ කියන ලෝකේ කවුද? මේ සිත කියන එක නෙමෙයි. අදුගානේ කොහේ තියෙන එකක්ද කියලාවත් අඳුනාගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සිත කියන එක සම්පූර්ණයෙන්ම අවබෝධ කළා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ සිත ගැන දේශනා කළේ අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සිත ගැන දුරංගම සිත කියලා කියන්නේ දුර ගමන් යන්න පුළුවන් එකක්. ඒක චරණ දුර ගමන් ඒ සිත තනියම යනවා. අශරීරං සිත කියලා කියන්නේ මේ ගොරෝසු ශරීර ස්වභාවය නැති එකක්. ගුහාසයන්. හැබැයි ශරීරේ නම් වූ ගුහාවේ තමයි මේ හිත. ශරීරේ නම් ගුහාව කියලා කියන්නේ ශරීරය කියන එක නිවස්නය කරගෙන. ශරීරය කියන එක ගුහාව කරගෙන තමයි මේ සිත ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිතේ ස්වභාවය හරියට වාරිජෝව තලී කිත්තු ඕක මෝක දුක්වතු වතුරෙන් ගොඩට ගත්ත මාළුවා වගේ අරමුණක් පාසා පැනකන තමයි කියන මේ හිත ඉන්නේ. මේ කාරණා කොහොමද භාග්‍යවතුන් වහන්සේ වදාළේ? මේ කාරණා භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ මේ සිත උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අවබෝධ කොට වදාළ නිසා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කෙනෙක් අහනවා ස්වාමීනි මේ ජීවිතේ ප්‍රබලම දේවන ඒ සිත සියල්ලට මුල් වෙන ඒ සිත ආරක්ෂා කර ගන්නට සිතට ඇති රැකවරණය මොකක්ද කියලා. දැන් ඔබට තේරුණානේ මෙච්චර වෙලා මේ කරපු කෙටි දහම් අනුශාසනාවෙන් දහම් කතාවෙන් මේ ජීවිතය කියන එකට මූලික දෙයක් කියලා සිත. දැන් අපි ගත්තොත් එහෙම කොච්චර මිනිස්යන්ට කන්න බොන්න තිබ්බත් කොච්චර මිල මුදල් තිබ්බත් කොච්චර අනිකුත් පහසුකම් තිබුණත් හිතේ සැනසෙල්ල නැත්නම් ඒ මිනිස්යාගේ ජීවිතේ සැපක් තියෙනවා. හැබැයි සමහරවිට මිනිස්යන්ට මහා සැප සම්පත් මහා දේ නැහැ. හැබැයි මිනිස්සු හිත සතුටින් නම් තියාගෙන මේ මිනිස්සු සැනසෙල්ලේ නේ. එතකොට එපමණකිනුත් අපිට තේරෙනවා මේ ජීවිතේ හිත කියලා කියන්නේ ප්‍රධාන දෙයක්, මූලික දෙයක්. කෙනෙක් කියනවා සාමීනි ඒ හිතට තිබෙන පිළිසරණ එහෙම නැත්නම් ඒ හිතට තියෙන ආරක්ෂාව මොකක්ද කියලා ඔන්න ඔබට බොහොම වටින එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිතට ඇති, මනසට ඇති පිළිසරණ, මනසට ඇති ආරක්ෂාව සිහිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොකක්ද මේ මනසට තියෙන ආරක්ෂාව? හොඳට මතක තියාගන්න. මේ හිතට අපිට තියෙන ප්‍රබලම ආරක්ෂකයා තමයි සිහිය. සිහියෙන් තමයි මේ හිතත් එක්ක කටයුතු සියල්ල කළ යුත්තේ. සිහිය කියලා කිව්ව හරියට මේ වගේ එකක්.
සිහිය කියලා කියන්නේ අවධානයටම කියන තව නමක්. අපි යම් දෙයක් අවධානයෙන් කළේ නැත්නම් අපිට ඒ කටයුත්ත ඔන්න අපි හිතමු සිහින් දෙයක් අපි කරනවා. ඒකේ අවධානය පිට ගියොත් අපිට ඒ වැඩේ කරගන්න බැහැ. හරියට තමන්ගේ සිත දිහා බලාගෙන ඉන්න ඕනේ. මේ ජීවිතය ගත කරනකොට බාහිර කෙනෙක් තව බාහිර කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා. ඔබට පුළුවන් මේ වෙන කෙනෙක් දිහා හොඳට බලන්න. එයා කොහොමද කටයුතු කරන්නේ? එයා මේ වෙලාවේ මොන දේක්ද කරන්නේ? ඔබට පුළුවන් පිට කෙනෙක් දිහා හොඳට ඇස් දෙකෙන් එහෙම බලන්න. මේ වගේ හුරු වෙනවා අපි. අපේ හිත දිහා. මේ හිතන හිතවිලි මොනවද? මේ හිතන හිතවිලි හොඳ ඒවාද? මේ හිතන හිතවිලි වලින් යහපතක් වෙයිද? මේ හිතන හිතවිලි මට හොඳයිද? අනිත් අයට හොඳයිද? මේ හිතවිලි දෙපාර්ශ්වයට හොඳයිද? මේ හිතවිලි බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරපුවද මේ හිතවිලි? එහෙම නැත්නම් ඒබඳු උත්තරමිය ගරහපුවද? එහෙම අවධානය අපට අපේ හිත ගැන තියෙනවා නම් අපි මේ හිත ආරක්ෂා කරගන්න. ඒ අවධානය තියෙනවා නම් හිතෙන් ලාමක දෙයක් වෙන්න යා ඉඩ දෙන්නේ නැහැ. බුද්ධ ශාසනයෙන් ඇතුලේ ධර්මයේ අවබෝධ කරගෙන ජීවිතේ සැපවත් කරගත්ත මුනිවරු මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා ඒ ජීවිතේ සැපයට පත් කරගත්තේ මොයේ පිළිවෙලට සිහිය මත පිහිටලා උදේට හිත දමනය කරගන්න. ඒ දමනය වූ හිත ජීවිතේම දමනය කරගන්න උදව් කරනවා. ඒ නිසා මේ ලෝකේ ප්‍රධාන දෙයක් මේ හිත කියලා කියන එක අපිට වාසනාවක්. ඒ හිත දමනය කරගත හැකි ධර්මයන් අපිට මුල ගැහිලා තියෙනවා. හිත දමනය කරන්නේ කුමකින්ද? හිත දමනය කරන්නේ කුසල් වැඩිමෙන්. කුසල් වඩන්න මේ හිත අනුක්‍රමිකව දමනය වෙනවා. කුසල් වඩන්න මේ හිත අනුක්‍රමිකව ශාන්ත වෙනවා. කුසල් වඩන්න මේ හිත අනුක්‍රමිකව දියුණු කරා යනවා. ටික ටික වඩන කුසලයෙන් ටික ටික දියුණු කරා යන මේ හිත යම් කලක ගොඩාක් කුසලයෙන් පෝෂණය වුණාට පස්සේ කුසල් වලින් පරිපූර්ණත්වයටපත් වෙලා ඒ මනුස්සයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සැපයටපත් කරනවා. ඒ තමයි උතුම් මහරහතන් වහන්සේලා. ඒ නිසා හොඳ සිහියෙන් යුක්තව මේ හිත කියන එකේ කුසල් දහම් දියුණු කරගන්නට ඔබ වෑයම් කරන්න. ඉතින් මේ කුසල් අතරේ ප්‍රධාන කුසලයක් දැන් අපි ස්වාමීන් වහන්සේලා දහම් කතා කරනකොට ඔබට වුණ තරම් කුසල් දහම් ගැන ඉගෙන ගන්න ලැබෙනවා. මේ හිත ඇතුලේ පුරුදු කරන්න පුළුවන් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී උතුම් කුසල. ඊළඟට භාවනා වශයෙන් වඩන අනුස්සති භාවනා, බුදු ගුණ සිහි කිරීම, දහම් ගුණ සිහි කිරීම, සංඝ ගුණ සිහි කිරීම, සීලය ගැන සිහි කිරීම, ඊළඟට තමන් දම්පැන් පූජා කරපු දේවල් ඒ ත්‍යාගය සිහි කිරීම, මේ උතුම් කුසල. මේ වගේ කුසල් දහම් අපේ හිතේ වඩනකොට ඒ කුසල් දහම් තුළින්මයි අපේ හිත පිරිසිදු වෙන්නේ, ජීවිතයේ දිනන් තියෙන්නේ ආන්නේ පිළිවෙලට. ඉතින් අපි දැන් මේ දහම් කතාවේ ඉඳගෙන ගත්තාසේ අපේ හිතේ පිරිසිදු භාවයේ පිණිස, අපේ හිතේ දියුණුව පිණිස, අපේ හිතේ යහපත පිණිස හේතු වෙන උතුම් කුසලයක්. අපි උරු කරමු ටික වෙලාවක් මෛත්‍රී භාවනාව. දැන් කවුරුත් මා කියන දේ මුලින් අහගෙන මෛත්‍රී භාවනාව සිදු කරනවා. හොඳට අහගෙන මා කියන දේ ඔබ පිටින් වෛර නැතික් වෙම්වා, තරහා නැතික් වෙම්වා, ඊර්ෂ්‍යා නැතික් වෙම්වා, දුක් පීඩා නැතික්
වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මා මෙන් මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන් මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන් මේ පළාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන් මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත
වෙත්වා මාමින්ම මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම සියලු ලෝකවල සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා කිසිවෙකුට වෛර නොකරත්වා කිසිවෙකුට හිංසා නොකරත්වා කිසිවෙකුට අවමන් නොකරත්වා සියල්ලන්ගේම සැපයට කැමති වෙත්වා එක දරුවෙකු ඇති මවකසේ මේ සියලු සත්වයෝ සියලු සත්වයන් කෙරෙහි අපමණ මෙත් සිත පතුරත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු දැන් ඔබ ඉදිරිපත් කරලා තියෙන යම් ගැටලුවට
පිළිතුරක් ලබා දෙන මේ කාලේ අපිට පුළුවන් අද මේ උපාලි සූත්‍ර දේශනාව අපි බොහොම සුළු කොටසක් දේශනාවේ කාල වේලාවට අනුරූපව කළේ. ඉතින් ඔබ කියව ගන්න මජ්ක්‍ධිම නිකාය දෙක පොත් වහන්සේගේ මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ. ඔබට මහමෙවුනාවේ මේ සූත්‍ර පිටක වෙබ් අඩවියට ගිහින්වත් මේ දේශනාව කියව ගන්න පුළුවන්. ප්‍රශ්නයක් අහලා තියෙනවා උසස් පෙළ විභාගයේ පෙනී සිටින කාලේ නම් අපි හොඳට පාඩම් වැඩවලට සිත යොමු කළා. දැන් හරිම අපහසුයි එහෙම පාඩම් වැඩවලට හිත යොමු කරගන්න කියලා. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ යම් ඉලක්කයක යම් අරමුණක සාර්ථකත්වයේ පිණිස එහෙම නැත්නම් අපිට යම් ඉලක්කයක් කරා යන්න ඒ ඉලක්කයට මේ ඉන්ධන සපයන දෙයක් අපි අපේ ජීවිතේ හැමදාම එකතු කරගන්න ඕනේ. කියන්නේ වාහනයක් ඉස්සරහට යන්න වාහනයක ගමනට ඉන්ධන ඕනේ. ඒ ඉන්ධනත් එක්ක තමයි වාහනේ ගමන තියෙන්නේ. ඒ වගේ ජීවිතය කියන එකේ අපිට ඉස්සරහට යෑම පිණිස යම් අභිලාෂයක් යම් ඉලක්කයක් යම් සාර්ථකත්වයක් පිණිස හැමතිස්සෙම අපිට තියෙන්න ඕන ඒකට ඉන්ධන සපයන දෙයක්. ඒ ඉන්ධන සපයන දේ විදිහට ඉගෙන ගන්න දරුවෝ විදිහට ඉගෙන ගන්න දරුවන්ට අධ්‍යාපනය ලබන අයට තමන්ගේ ජීවිතේ ඉන්ධනයක් විදිහට තියාගන්න පුළුවන් බොහොම වටින දෙයක්. තමන්ගේ අම්මයි තාත්තයි කියන්නේ මේ මව්පියන්ගේ කැපකිරීම ගැන සිහි කිරීම. අම්මයි තාත්තයි දෙන්නගේ ගුණ ඊළඟට අම්මයි තාත්තයි දෙන්න තමන්ගේ ජීවිතේ මෙච්චර කාලයක් ඒ කියන්නේ අම්මයි තාත්තයි දෙන්න අපි වෙනුවෙන් කරපු කැපකිරීම අපිට හිතන්න පුළුවන්. මගේ අම්මා මා මේ විදිහට මං වෙනුවෙන් කැපවුණා. මගේ තාත්තා මේ විදිහට මං වෙනුවෙන් කැපවුණා. මං හොඳට මේ අධ්‍යාපනයට කටයුතු ආදී කරගෙන පිළිවෙලක් වෙනවා දකින්න. ඒ දෙන්න ආසාවෙන් ඉන්නේ. මං ඒ දෙන්නගේ හිත සතුටු කරන දරුවෙක් වෙනවා කියලා දරුවෙකුට ගන්න පුළුවන් නම් හිතට දෙමව්පියන්ව සතුටු කිරීමේ දෙමව්පියන්ගේ හිත සන්තෝෂ කිරීමේ ආසාව. මේක දරුවෙකුගේ ජීවිතේ ඉස්සරහට යන්න තියෙන ලොකු බලයක්. ඒ ලොකු බලයකින් තමයි මේ අපිට ඉස්සරහකට යෑම. දැන් බලන්න දැන් අපේ මහබෝසතාණන් වහන්සේ ගත්තාම ඒ මහබෝසතාණන් වහන්සේ සංසාර ගමනේ ඔබ අහලා තියෙන ඔය විශේෂංකී කල්පලක්ෂයකට පෙර නැව් නැගුණානේ තමන්ගේ මෑණියන් එක්ක. එතකොට මෑණියන් එක්ක නැව් නැගිලා ඒ නෞකාවේ මැදට යනකොට නැව අනුතරට භාජනය. දැන් අම්මව බේර ගන්න ඕන කියන හිත උපන්නා. එතකොට මහබෝසතාණන් වහන්සේට තමන්ගේ ජීවිතය ගලව ගන්න ඕන කියන හිත නෙවෙයි උපන්නා. විශාල වගකීමක් විශාල බරක් විශාල කැමැත්තක් උපන්නේ මාව මෙලොවට ජාත කරපු මගේ මෑණියන් මට කිරිපෙව් මගේ මෑණියන් මගේ අම්මව බේරගන්න කියන හිත. ඒ හිතින් මේ මහා සාගරයේ දින 7ක් අම්මව කරකියාගෙන තිබුණේ. ඒ හිත උපන්නේ නැත්නම් ඒ බලවත් හිත උපන්නේ නැත්නම් අර වහසවිරේ පීනන්ට වීරිය හටගන්නේ නැහැ. ඒ වගේ ඔය මැලිකම් වලට වේවා වෙන දේවල් වලට වේවා අපේ අවධානය යොමු වෙන්නේ. අපි මූලික ඉලක්කයෙන් පිටපනින්නේ අපිට වගකීමක් නැතුව කියන්නේ. එන්දසා තමන් ගැන හොඳට වගකීමක්. තමන්ගේ ජීවිතය ගැන හොඳ වගකීමක් ඇති කරගන්න. තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ඒ දෙමව්පියන් ගැන සිහි කරලා හෝ වගකීමක් ඇති කරගන්න. ඒ වගකීමක් සහිත ජීවිතය තමයි අපිට අපේ ඉලක්කයෙන් බැහැර නොවී නැත්නම් මේ හරියට නිකන් මේ
රුවලක් සිදිලා ගියපු නෞකාව වගේ. මුහුද මැද නැවේ රුවල කැටුනොත් ඒ රුවල කැටිච්ච නැව ඉතින් යනවා කොහෙට හරි. ඒකට ඉලක්කයක් නෑ. ඒක ඉලක්කයක් පැත්තකට යොමු කරගන්නත් බෑ. ඒ රුවලක් නේද. ඒ නිසා මේ කියපු කාරණාවෙන් තේරුම් ගන්න දැන් පාඩම් වලට මැලිකමක් උපදිනවා නම් පාඩම් වැඩවලට අමතරව වෙන වෙන ඒවාට ඔළුව ගිහින් ඉන්නේ. ඉතින් ඒකෙන් තමන්ව ගලව ගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ඔව් ඊළඟට මේ මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම සහ උන්වහන්සේලාගේ ස්වභාවය පිළිබඳව පහදලා දෙන්න කියලා මේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන ඇත්තටම මේ කාරණේදී නම් පසේ බුදුරජාණන් වහන්සේලා ගැන ශ්‍රද්ධා රූපවාහිනී අපි පසේ බුදු පෙළහර නමින් වැඩසටහන් මාලාවක් සිදු කළා. ඒ වැඩසටහන් මාලාවේ මම හිතන්නේ පරිපූර්ණවම ඒ කියන්නේ අපේ දහම් පොත් තුල පසේ බුදුරජාණන් වහන්සේලා ගැන යම් විදිහකට අන්තර්ගත වෙනවාද ඒ සියලු කාරණා අපි පැහැදිලි කළා. ඉතින් මේක ඒ ගැටලුව අහන කෙනාට මේක පැහැදිලි කරගන්න පුළුවන් මේ දේශනාව කියවීමෙන්. ඊළඟට විමසලා තියෙනවා චේතනාවක් පහළ කරලා මනසින් ක්‍රියා කරනවා කියන දේ පහදලා දෙන්න කියලා. ඒ කියලා කියන්නේ දැන් මේකේ දොරගන්න ඕනේ මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආධ්‍යාත්ම ආයතන කියලා 6ක්. ආධ්‍යාත්ම ආයතන කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන 6. ආධ්‍යාත්ම ආයතන කියලා කියන්නේ ඒවා තමාගේ යයි සලකන. මොකද ඒ ඔක්කොම මේ ලැබූ ජීවිතය තුළ මේක තියෙන්නේ. ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන 6 තමයි ආධ්‍යාත්ම ආයතන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බාහිර ආයතන. බාහිර ආයතන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස සහ මනසට එන අරමුණු. එතකොට මේ ආධ්‍යාත්ම ආයතන තමයි මේ බාහිර ආයතන තමයි ආධ්‍යාත්ම ආයතන වලට ගෝචර වෙන්නේ, ගොදුරු වෙන්නේ. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, ඒ වගේම මනසට අරමුණ කියන එක. මනසට නැත්නම් සිතුවිලි කියන එක බාහිර ආයතන. එතකොට මේ මෙහිම තේරුම් ගන්න ඕන අපි යම් ඇහෙන් රූපයක් අපි මේ ඇවිදගෙන යනකොට ඇහෙන් අපි දකිනවා. අපි හිතමු ඔන්න ලක්ෂණ ස්ත්‍රී හෝ මේ පුරුෂ රූපයක් අපි දැක්කා. දැක්කට පස්සේ එකපාර දැක්ක ඒ රූපය යලි යලි බලනවා කියන එක අපි කරන්නේ අපි ඇතුලෙන් උවමනාවෙන් චේතනාවක් පහළ කරලා අපි ඒක දිහා බලනවා. අපි චේතනාවක් පහළ කරලා මේ දේශ බලනවා. අපිට ඔන්න හඬක් ඇහෙනවා නිකන් එකපාර සද්දයක්. ඒ සද්දය ඇහෙනකොට අපි ඒ හඬ ඇහිච්ච ගමන් අපිට ඕන හඬක් කියලා තේරුම් ගත්තා. ඒ හඬ අමිහිරිනවා. අපි චේතනාවක් පහළ කරලාම ඒ හඬ නැහෙන විදිහට ඒ හඬ මඟ අරිනවා. එතකොට මේ දෙකම කරේ අපි චේතනාව කියන්නේ. ඒ වගේ මනසට යම් අරමුණක් එනවා. ඒ අරමුණ දුෂ්ට අරමුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අරමුණ ප්‍රසන්න අරමුණක් වෙන්න පුළුවන්. දුෂ්ට අරමුණ වේවා ප්‍රසන්න අරමුණ වේවා එකපාර හට ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අපිට මේ එදිනදා ජීවිතය ගත කරනකොට සමහරට අපිට එකපාර මොකක් හෝ අරමුණක් මුල් කරගෙන කේන්තියක් ඇති වෙනවා, තරහක් ඇති වෙනවා. ඒ තරහ ඇති වෙනවා කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ තරහ පෝෂණය කරනවා කියලා එකක් තියෙනවා. ඒ පෝෂණය කිරීම කියන එක මොකද? ඒ පෝෂණය කිරීම කියන එක මොකෙන්ද කරන්නේ? ඒක කරන්නේ චේතනාව. ආන්ගිකට කියනවා චේතනා පහළ කරලා මනසින් ක්‍රියා කරනවා. ඒ වගේම අපි හිතමු ඕන දැන් ඔයගොල්ලෝ මේ මෛත්‍රිය කියන හිත, ඒ මෛත්‍රිය කියන උතුම් ගුණය අපි අරමුණක් විදිහට හිතට ඇති කරලා දෙනවා.
ඒ අරමුණ ඇති කරගෙන ඒ මෛත්‍රිය කියන සිතුවිල්ල අපි ආයි පෝෂණය කරනවා හිත වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා කියලා. මේ මොකද්ද මේ කරන්නේ? චේතනාව පහල කරලා මනසින් ක්‍රියා කරනවා. ඉතින් යාමීම තමයි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ විදිහට දැන් මේ සිංහලෙන් එවලා තියෙන ඒවා නම් මට කියව ගන්න පුළුවන්. මේ සමහර කාරණා අර කියව ගන්න පොඩ්ඩක් අමාරුයි පැහැදිලි නැති. ඒ අය පුළුවන් නම් ඒක සිංහලෙන් ටයිප් කරලා ගන්න. ඊළඟට අපි යම් සිතුවිල්ලක් සිතූ පමණින් කර්මයක් රැස් වෙනවාද කියලා අහනවා. ඒ කියන්නේ දානයක් දීමට අපේක්ෂා කළොත් දානය දීම සිදු කර අවසන් වනතුරු කර්මයක් රැස් වෙනවාද කියලා. සාමාන්‍යයෙන් අපිට හිතවිල්ලක් හිතෙනකොට ඒ කියන්නේ ඒ හිතවිල්ල කියන එක අපිට යම් මොහොතක හිතෙනවාද ඒ හිතන මොහොතේ ඉඳලා තමයි කර්ම ක්‍රියාවලිය සකස් වෙන්න පටන් ගන්න. එතකොට චේතනා පහල කරලා අපි මේ චේතනාත්මකව ඒකත් එක්ක එකතු වීමත් එක්ක ඒක අපි මේ වැඩියෙන් ඒ කර්මය රැස් වෙන විදිහට අපි කටයුතු කරනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම දැන් කුසල් වැඩිම ගැන මෙතන විශේෂයෙන් අහලා තියෙන්නේ. කුසල් වැඩිම ගැන කතා කරනකොට ඒක වදාළේ සල්ලේඛ කියන සූත්‍රයේ. ඉතින් ඔබට මේක කියව ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකාය එක පොත් වහන්සේක තියෙන්නේ සල්ලේඛ සූත්‍රය. මේ සල්ලේඛ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි කුසල් දහම් වැඩිම පිණිස සිතක් කිපැද්දීවීම පවා බහුකාරං වදාමි. බොහෝ උපකාර වෙනවා කියලයි මම දේශනා කරන්නේ. ඕපන වාදෝ කායේන වාචාය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක කයින් වචනයෙන් කිරීමෙන් සැලසෙන යහපත ගැන අවර කතාවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ මේ කුසලයක් වඩන්න ඕන හිනක් කරන්න ඕන කියලා හිතක් උපදින එකක් අපට බොහෝ උපකාර වෙන දෙයක්. එනිසා මේ දේශනාව හරියම ලස්සන. මේ දේශනාවේ වදාරනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි මෙහෙම හිත උපදින්න කියනවා. අනිත්‍යයි සත්තු මෙරුවට කමක් නැහැ. අනිත්‍ය ප්‍රාණඝාත කරපු දෙයි. හැබැයි මං නම් ප්‍රාණඝාත කරන්නේ කියලා හිතක් උපදින්න. අනිත්‍යයේ හොරකම් කිරීම ඒ කටයුතුලින් මට ඇති වැඩක් නැහැ. මම නම් හොරකම් කරන්නේ කියලා හිතක් උපදින්න කියනවා. අනිත්‍යයේ සල්ලාලකම් ආදී මට ඇති පළක් නැහැ. මම නම් වැරදි කාම සේවනයක පටලැවෙන්නේ. ආනිම හිතක් උපදින්න කියනවා. අනිත්‍යය මේ බොරු කේලම් හිස් වචන කතා කරකට නෑ. මම බොරු කියන්නේ. මං කේලම් කියන්නේ. මං පරස වචන හිස් වචන කතා කරන්නේ. ආනිම හිතක් උපදින්න කියනවා. ඒ හිත ඉපැද්දවීම ඒ උපද්දවන හිත පවා මහත්ඵල මහානිසංස ලබා දෙනවා. ඇයි හේතුව? අද දේශනාව ඒකට ඔබට බොහොම වටිනවා දෙගෙන ගත දේශනාව. ඇයි මේ හිතවිල්ලත් වටිනවා කියලා කියන්නේ? මේ ජීවිතේ ප්‍රධාන දෙයක් මූලිකම දෙයක් මනස සිත. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා ඒකේචි වික්කවේ මේ කුසල භාග්‍ය කුසල පක්ඛික මානෙනි යන්තක් දී දිනවද කුසල් කියලා. ඊළඟට කුසල් පක්ෂයේ දේවල් කුසල්ලේ ගණයට ගැනෙන දේවල් ඒ ඔක්කොම මේ මුලින්ම උපදින්නේ මනසේ. ඒ මනසේ උපදින දේ තමයි අනුදේව කායේන වාචාය. පස්සේ කායින් හෝ වචනෙන් ක්‍රියා කරනවා. ඔය වගේමයි කියන අකුසල. මේ මිනිස්යාගේ මේ සංසාරගත සත්‍යයගේ මේ චිත්තඅභ්‍යන්තරයෙන් හටගන්න මේ කුසල අකුසල වලට අනුව ඔහු ක්‍රියා කරන එකත් එක්ක තමයි මේ සංසාර ස්වභාවය සම්පූර්ණයෙන් සකස් වෙන්නේ. සංසාරික ගමන කියන එක හරියම ලස්සන. ඒක තැනක ඒ දේශනාව මට නම වශයෙන් කියන්න ඔබට මතක නැහැ. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිම වදාරනවා. මම ඔබට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. දැන්
බුදුරජාණන් වහන්සේහි වදාරන මහණෙනි යම් අයුරකින් මේ ජීවත් වෙන මිනිස්සු යම් අයුරකින් මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු වැරදි කරන්නේ නැත්තම් නීති කඩන්නේ නැත්තම් ඒ වැරදි නොකරන නීති කඩන්නේ නැති මිනිසයා මේ එහෙමනම් මේ මිනිස්සු ඉන්නේ ඕන වෙයිද කියලා අහනවා බන්ධනාගාරය කියලා එකක් හදන්න. එතකොට ස්වාමීන් වහන්සේලා වදාළා නොහේතම් බන්ති ස්වාමීන් ඕන වෙන්නේ ඇයි වැරද්දක් කරන කෙනෙක් නැත්තම් නීති රීති කඩන කෙනෙක් නැත්තම් බන්ධනාගාරය කියලා එකක් පැනවෙන්නේ. ඇයි බන්ධනාගාරය කියලා එකක් පැනවෙන්නේ? මේකේ ඉන්න අය වැරදි කරනවා. මේකේ ඉන්න අය රජුගේ නීති රීති උල්ලංඝනය කරනවා. එතකොට ඒ අයව දඬුවම් කිරීම පිණිස ඒ අයට දඬුවම් ලබා දෙන්න හදනවා බන්ධනාගාරය. එතකොට මේ ක්‍රියාවකම ප්‍රතිඵලයක් විදිහට නේද බන්ධනාගාරය කියන්නේ හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය වගේම මේ සත්‍යය කයින් දුෂ්චරිතයේ යෙදෙනා නිසා මේ සත්‍යය වචනෙන් දුෂ්චරිතයේ යෙදෙනා නිසා මේ සත්‍යය මනසින් දුෂ්චරිතයේ යෙදෙනා නිසා නිරය කියලා යම වෙනවෙන්නේ අපාය කියලා යම වෙනවෙන්නේ බලන්න මේ ධර්මයේ කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත්‍ය ධර්මයේ කියන එක කොච්චර ස්වාක්ඛාතද කොච්චර පැහැදිලිද ඒකනේ මේ ධර්මයට අපි ඔබට මේ විදිහට පැහැදිලි කරනකොට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ කොයි ජාතිකද කොයි ආගමකද ඒක අදාළ වෙන්නේ නැහැ. අපිට ඕන කෙනෙකුට ඇවිත් බලන්න මේ ධර්මයේ තුල කියලා දෙන කතාව කියලා. අපිට විවෘතව මේ ධර්මයේ කතා කරන්න පුළුවන්. ඒ තරම් නිර්මල පිරිසිදු ස්වාක්ඛාත ධර්මයන් මේ අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ හැම දිනාට ਸਰව සාධාරණ ධර්මයක් නේ බුදුරජාණන් වහන්සේ අපට වදාන්නේ. ඒ නිසා මෙච්චර මේ කරුණු දක්වලා තියෙද්දි අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕන අපේ ජීවිතේ. අපිට බොහොම පොඩි කාලයකට මුණ ගැහුණු මේ අවස්ථාව. ඒ අවස්ථාවේ අපි ප්‍රතිඵල ඇති කරගන්නේ. ඒකේ ප්‍රතිඵලයක් අපේ ජීවිතයට එකතු කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. චේතනාව ගැන ගොඩක් කාරණා අහනවා. සතෙක් මරීමට චේතනාවක් ඇති වුවහොත් එම ක්‍රියාව සිදු කර අවසන් වන තුරු ඒ කියන්නේ සතා මරණයට පත් කරවන තුරුම කර්මය රැස් වෙනවා කියලා. ඉතින් ඒක එහෙම තමයි. චේතනාව පහළ වෙනකොට ඒකත් කර්මය. ඉතින් ඒක ක්‍රියාවෙන් කරාට පස්සේ ඒක ඉතින් බරපතල වෙනවා. දැන් අවස්ථාවක වුණානේ ස්වාමීන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට දැන් ඉන්දියාවේ ගොඩාක් දුර ඉඳලා මේ ස්වාමීන් වහන්සේලා වැඩම කළේ. ඒ වැඩම කරද්දී ඒ ස්වාමීන් වහන්සේලා මේ හදිසියෙම අකල් වැස්සකට ඒ ස්වාමීන් වහන්සේලා අහු වුණා. මේ කුඩ අරන් නෙවෙයි වැඩි. එතකොට මේ ස්වාමීන් වහන්සේලා බැලුවා දැන් සිවුරු ඔක්කොම තියෙනවා. ඉක්මනට මේ වටපිට බලනකොට මේ ස්වාමීන් වහන්සේලා පිරිස දැන් ගල් ගුහාවක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලා මේ ගල් ගුහාව ඇතුළට වැඩම කළා. ගල් ගුහාව ඇතුළට වැඩියා විතරයි මේ ස්වාමීන් වහන්සේලා හිටපු ගල් ගුහාවට උඩින් ගලකට අකුණක් ගැහුවා. අකුණ ගහලා ඒ ගල පෙරලින ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේලා වැඩ හිටපු ඒ ඇතුළට ගියපු ගල් ගුහාවේ දොරටුව සම්පූර්ණයෙන්ම වැහුණා. දැන් වැහුණාන් පස්සේ ස්වාමීන් වහන්සේලා මේ ගුහාව ඇතුලේ හිර වෙනවා. මේ ස්වාමීන් වහන්සේලාට එළියට එන්න විදිහක් නැහැ. හැබැයි මිනිස්සු දැක්කා මේ ස්වාමීන් වහන්සේලා ටිකක් වැඩියා හදිසියෙම වැස්සාවා මේ ගල් ගුහාවට ගියා. දැන් අකුණ ගහලා මෙතන හිර වුණා කියලා ගමේ මිනිස්සු දැක්කා. ගමේ මිනිස්සු එකතු වෙලා උද්දුම විදිහට මහන්සි වුණා මේ ගල පෙරලන්න. මේ ගල පෙරලා ඒ ගල ඉවත් කරන්න ගමේ මිනිස්සු පුදුම විදිහට මහන්සි වුණා. කොච්චර මහන්සි වුණාද කියන්නේ දවස් 7ක් එක දිගට. මේ මිනිස්සු ඔට්ටු වෙලා 7 වෙනි දවසේ තමයි යාන්තම් ගල පෙරලා අයින් කරේ.
එතකොට ස්වාමීන් වහන්සේලාට ඇතුලේ කෑමක් නැතුව වතුර පොදක් නැතුව ස්වාමීන් වහන්සේලාට හිර වෙන්න උනා අර ගල් ගුහාව ඇතුලේ. දැන් ওই වගේ සිද්ධි අදත් වෙනවා නේද? ඔබට මතක ඇති අර මේ මෑතක හරියට කතා බහට ලක්ුණේ අර ලොකු උමගක් ඇතුළේ මිනිස්සු ටික කියලා කියලා. ඉතින් ওই වගේ ස්වාමීන් වහන්සේලා හිරවුණා. දවස් 7කට පස්සේ ඉතින් හුත්තටම හිඳත් වෙන ඇඟේ පණනේ මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරලා කාය ශක්තිය ඇති වුණාට පස්සේ උන් ස්වාමීන් වහන්සේලා වැඩියා. වඩින ගමන් වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි අපිට හරිය අකරතැබ්බයක් වුණා. අපි මෙහෙම වැඩම කරනකොට ස්වාමීනි මෙහෙම ගල් ගුහාවක අපිට හිර වෙන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි ඔබම කරගත්ත දේ. ඔබමයි මේක කරගත්තේ. ඔබම කරගත්ත දේ තමයි ඔබට විඳවන්න සිද්ධ වුණේ පෙර ජීවිතයක මහණෙනි. ඔබලා පිරිසම තරුණ කොල්ලෝ ටිකක් විදිහට ඉන්නකොට සෙල්ලමට එක තලගොයෙක්ව මේගොල්ලෝ සෙල්ලම් කර කර ඉඳි තලගොයෙක් ආවා දැක්කා. මේගොල්ලන්ට හිතුණා මේ තලගොයාව මරාගෙන මස් කන්නවා කියලා. මේගොල්ලෝ තලගොයා පැන්නුවා. පන්නනකොට මේ තලගොයා ළඟ තිබුණේ හුඹහකට රිංගගත්තා. දැන් මේගොල්ලන් අල්ලන්න බැරි වුණා. ඒකට මේ කොල්ලෝ ටික කල්පනා කළා හරි රිංගුවා නම් අපි මේ හිල් ටික ඔක්කොම වහමු. මේකට එළියට එන්න බැරි වෙන්නේ කියලා. මේගොල්ලෝ අර හිල් ටික ඔක්කොම වැහුවා හුඹහේ. ඕක සිද්ධ වෙලා හරියටම සතියකට පස්සේ තමයි ආයි මේ ළමයි ටික මේ තරුණ කොල්ලෝ ටික එතෙන් එන්නේ. ඒ එද්දී අර හුඹස දැක්කා. හුඹස දකින්නකොට මතක් වුණා අපි මේ සතියකට කලින් මේ හුඹහට තරගුවෙක් දාලා හිර කරන්නේ නේද? ඒතර මේ හුඹහේ අර ඔක්කොම ටික මේ වහප සුතුරු ටික මේ ළමයි ඇරියා. අනේ අරෙද්දි දවස් 7ක් අර හුඹහේ හිර වෙලා හිටපු තරගොයා බොහෝම අමාරුවෙන් එළියට ඇදුණා. දුක හිතුණා මේ කොල්ලෝ ටිකට. දුක හිතෙච්ච නිසා ඒ තලගොයාව මැරුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි නිසා එදා ඒ රැස් කරගත්ත කර්මෙට ඔබ හැමදිනම උපදින ආත්ම භාවයේ ওই විදිහට දවස් 7ක් හිර වෙනවා කිව්ව කන්න දුන්නේ නැතුව මේ ඒ සතාව ඝාතනය කරේ නැති නිසා මරපු නැති නිසා ඔබලාට ජීවිතාන්තරාවක් වුණේ කියලා. එහෙනම් ඉතින් තේරුම් ගන්න නේද මේක? අපි යම් සතෙක් ඝාතනය කරනවා කියලා අපි හිතක් ඇති කරගත්තොත් ඒ චේතනාවේ ඉඳලා ක්‍රියාව දක්වාම කර්මයේ රැස් වෙන්න පටන් ගන්නවා. ක්‍රියාව බලවත් වෙන්න කර්මයේ බලය වැඩි. ඊළඟට එකක් අහලා තියෙනවා මේ ඒ ස්වාමීන් වහන්සේ සිත එකම කර ගැනීමට යොදා ගන්න පුළුවන් හොඳම භාවනාවක් කියන්නේ කියලා මෛත්‍රී භාවනාව කරන්නේ. හිත එක කරගන්න හොඳ භාවනාවක් මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස පෙන්වනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනිසංස යටතේ දේශනා කළ මෛත්‍රී භාවනාව කරන කෙනාගේ හිත වහා එකඟ වෙනවා. හිත වහා එකඟ කරගන්න උපකාර කරන භාවනාවක් මෛත්‍රී භාවනාව. ඒ නිසා හොඳට මෛත්‍රී භාවනාව කර කරගන්න ඔබ අධ්‍යාපනය ලබන පිරිසක් විදිහට ඒ ගෙනින් කටයුතු කරන පිරිසක් විදිහට ඒකටත් හොඳ අනුග්‍රහයක් මෛත්‍රී භාවනාව සිදු කිරීම. ඒ නිසා මෛත්‍රී භාවනාව පුරුදු වෙන්න. අද දවසේ අපිට මේ ලැබිලා තියෙන කාල වේලාවට අනුව අපි මේ ගැටලු ටිකට විතරයි පිළිතුරු සපයන්නේ. ඉදිරි වැඩසටහන් වලදී ස්වාමීන් වහන්සේලා ඔබට ස්වාමීන් වහන්සේලාත් සමග ඔබට දහම් ගැටලු සාකච්ඡා කරන්නට අවස්ථාව සැලසෙන්නේ. ඉඳලා අද දවසේ අපි ධර්ම දේශනාමය වශයෙන් ඒ වගේම මේ දහම් ගැටලු වලට පිළිතුරු සපයන මේ සුළු මොහොතක් භාවනාවක් සිදු කරලා මේ ආදී කොට අද සිත කය වචනයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අපි පළමු කොට අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සග්දේව ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු ඇතුළු ලෝකපාලක සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු සාදරයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය ආශීර්වාදින් වැඩේවා. දෙවියන්ගේ
සියලු රැකවරණේ ආශිර්වාදයේ උපකාරයේ අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවෙන් සලසා දෙත්ත දෙවියෝ සංසාර දුකින් අත මිදෙත්වා සාදු 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 රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා ගෞතම සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගනිත්වා සාදු 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 ඔබ අප හැම දෙනාගේ නමින්ම මිය පරලෝ යන දෙතුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ ඒකාන්තයෙන්ම සැපයට පත්වෙත්වා සාදු 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 රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයත් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයත් පින්පෙත් අනුමෝදන් වෙලා සතුටු සිත් ඇති දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් මේ සුපිපිනු දියුම් මේ බෞද්ධ සංගමේ මේ පින්වත් දරුවන් ඇතුළු පින්වතුන්ලා හැම දිනාටම සැලසෙන කිසියම් කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව නිදුක්ව නිරෝගව ජීවිත ගත කරන්නට ලැබේවා ජීවිතයට යහපත සලසන උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම ආරක්ෂා වෙත්වා ඔබට සුවසේ ගුණධම් දිනු කරගන්නට සුවසේම පින් කරගන්නට අවකාශ සැලසෙත්වා සුවසේම ධර්මයේ හැසිරෙන්නට ලැබෙත්වා මේ ගෞතම ශාසනය තුලම ධර්ම අවබෝධ කරගන්නට හැම දිනකට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු හැම දිනකටම පෙරවන් සරණයි නමෝ බුද්ධාය